වස්සාන ධර්ම දේශනා නිවැරදි ජීවිකාව. දැන් භික්ෂුන් වහන්සේලා අතරෙත් එදා බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත් ඒ වගේම වර්තමාන සමාජයේ වුණත් වැරදි ජීවිකාවකින් තමන්ගේ ගමන ගෙන යන අය ඉන්නවා. දැන් ඔය ඈත අතීතයේ ප්‍රවෘත්තියක් තමයි එක්තරා විහාරස්ථානයක් තිබුණා. මේ විහාරස්ථානයට දායකයෝ යනකොට ගමේ ඒ පන්සලේ හාමුදුරු ලොකු කටාරමක් තියාගෙන හැලියක් තියාගෙන මේ හාමුදුරු මොකද කරන්නේ? හැලියට බැහැලා හැංගෙනවා. ඉතින් දායකයෝ කුටියට එබිකම් කරනකොට හාමුදුරුවෝ නැහැ. එළියට ගිහිල්ලා ඉවර වෙලා කැපකරුවගෙන් අහනවා හාමුදුරුවෝ නැද්ද? කැපකරුවෝ දන්නවා කුටියේ වැඩ හිටියා කියලා. ඉතින් කැපකරුවෝ මොකද කරන්නේ? කියනවා මේ දැන් හාමුදුරුවෝ කුටියේ හිටියානේ. දැන් අපි ගියා බැලුවා හාමුදුරුවෝ නැහැනේ කුටියේ. ඊට පස්සේ දායකයෝ ටික ආයෙත් යනකොට හාමුදුරුවෝ බොහොම ඉක්මනින් අර කටාරමින් එළියට ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එතකොට දායකයෝ මොකද කරන්නේ? අනේ අපේ හාමුදුරුවනේ ඉස්සල්ලා අපි ආව හාමුදුරුවෝ වැඩ හිටියේ නෑනේ. දැන් මේ ආයසරයක් ආව දැන් වැඩ ඉන්නවානේ. හරි පුදුමයක්නේ. ඔන්න හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? එහෙම තමයි ධර්මාවබෝධය ලැබපු අය. ඒ කියන්නේ Taman ධර්මාවබෝධය ලැබුවා කියලා පෙන්නලා යමක් එකතු කරගන්න හදන එක. ඒවා මිච්ඡා ජීව. ඒවා වැරදි වැඩ. එහෙම බොරු කරන්න බෑ. නිවැරදි ක්‍රමයකට ඕන ජීවිතය ගෙන යන්න. ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ජීවම් පහය සම්මා ජීවේන ජීවිකං කප්පේති. හොඳ ක්‍රමයකට ගෙන යන්න ඕන. අන්න ඒක තමයි අයං උච්චතාවසෝ සම්මා ජීවෝ කතමෝ චාවසෝ සම්මා වායාමෝ. නිවැරදි වෑයම, යහපත් වෑයම, මහන්සි වීම, උත්සාහය මොකද්ද? ඉදාවසෝ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති. වීරයවන්ත වෙන්න ඕන කුමකටද? උපන්නේ නැති අකුසල ධර්ම නූපදවන්න, ඉපදෙන්න ඉඩ නොදී තියාගන්න උනන්දු වෙන්න ඕන, වෑයම් කරන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ රුක්ෂාන් ධනංජය ලියනාරච්චි මහත්මයා. එතුමන්ගේ අරමුණ වන්නේ ජුලි මාස 24 වන දින 7 වන උපන්දිනය සමරන තෙපුල් නින්නාද ලියනාරච්චිගේ පුතුණුවන්ට හා මෙවර පහේ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන ඉමන්‍යා උත්තරාංගී ලියනාරච්චිගේ දියණියට සෙත් පැතීමටත් නැසී ගිය පියාණන් දෙපළ වන රවීන්ද්‍ර නන්ද ලියනාරච්චිගේ හා ආර්.කේ. කරුණාරත්න යන පියාණන් දෙපළට පින් අනුමෝදන් කිරීම ඇතුළු ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනී මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා
බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මන්ති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කොයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ රුක්ෂාන් ධනංජය ලියනාරච්චි මැතිතුමන් ඇතුළු කොට ඇති පවුලේ පින්වතුන්. මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරලා බලාපොරොත්තු වෙනවා ජූලි මාසේ 24 වන දින 7 වෙනි ජන්මදිනයේ සමරන තෙපුල් නින්නාද ලියනාරච්චිගේ පුතුණුවන්ට තුන්රුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තුවෙන් සිටින ඉමන්යා උත්තරාංගී ලියනාරච්චිගේ දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මිය පරලෝ සැපත් පියාණන් රවීන්දානන්ද ලියනාරච්චිගේ පියතුමන්ට, ඒ වගේම ආර්.කේ. කරුණාරත්න පියතුමන්ට, ඒ ඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතයිශීන් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් ධර්ම දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටින සූත්‍ර දේශනාවක්. පිරුවානා පොත් වහන්සේ තුලත් මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තිබෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සච්ච විභංග සූත්‍රය. සච්ච කියලා කියන්නේ ඇත්ත කියන අදහස. අපි දන්නවා මේ ලෝකයේ තියෙන පරම සත්‍ය බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කළා. ඒ තමයි චතුරාර්ය සත්‍ය. විභංග කියලා කියන්නේ බෙද බෙදා දැක්වීම, විභාග කොට දැක්වීම. එතකොට චතුරාර්ය සත්‍ය බෙද බෙදා පෙන්නපු, විග්‍රහ කරලා පෙන්නපු සූත්‍ර දේශනාව තමයි සච්ච විභංග සූත්‍රය කියලා කියන්නේ. එදා බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අපි දන්නවා ඇසල පුර පසළොස්වක පොහොය දවසේ පස්වග තවුසන් ඉදිරියේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ ලෝකයා වෙතට පෙරලා හැරියේ මේ ලෝකයේ තිබෙන පරම සත්‍ය. තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්මය නැමැති රෝදය ප්‍රවර්තනය කළා. ප්‍රවර්තනය කළා කියලා කියන්නේ පෙරලා හැරියා කියන අදහස. ඒ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් පෙරලා හැරිය ධර්මය නැමැති රෝදය, චතුරාර්ය සත්‍ය ගැබ්වෙච්ච ධර්මය නැමැති රෝදය අපපතිවත්තියං නවත්තන්න පුළුවන්, ආපස්සට හරවන්න පුළුවන්, සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. මේ ලෝකේ කිසිම ශ්‍රමණෙක් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්, දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, මාරයෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. එහෙම කිසිම කෙනෙක් ලෝකේ නැහැ. යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානී කම්මං. අන්න ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරලා, දේශනා කරලා, බෙද බෙදා දක්වලා, විවරණය කරලා, ඒ වගේම තමයි ප්‍රකට කරලා පෙන්නනවා මේ සූත්‍ර දේශනාවේදී. මොනවද මේ චතුරාර්ය සත්‍ය? කතමේසං චතුන්නං. මොනවද මේ ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ, පිහිටුවන්නේ, විවරණය කරන්නේ, බෙද බෙදා දක්වන්නේ? දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානී කම්ම. දුක්ඛාර්ය සත්‍යයි මේ බෙද බෙදා දක්වන්නේ. දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානී කම්ම. දුක්ඛ සමුදයාර්ය සත්‍යයි මේ බෙද බෙදා දක්වන්නේ. දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානී කම්ම. දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි මේ බෙද බෙදා දක්වන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානී කම්ම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයි මේ බෙද බෙදා දක්වන්නේ. එතකොට මෙතනදී චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා පෙන්නනවා. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ එදා බරණැස ඉසිපතන මිගදායේදී කිසිම කෙනෙකුට බොරුයි කියලා ප්‍රකාශ කරන්න බැරි විදියට, කිසිම ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, දෙවි කෙනෙකුට, මාරයට, බ්‍රහ්මේකුට මේවා බොරුයි කියලා නැවත ආපස්සට හරවා යවන්න බැරි මේ චතුරාර්ය සත්‍යයි මේ බෙද බෙදා දක්වන්නේ. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා, සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට, බරණැස ඉසිපතන මිගදායට රැස් වෙලා හිටපු භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා, සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. මහණෙනි, සාරිපුත්තයන් වහන්සේ, මොග්ගල්ලාන, මෙන්න මේ මහරහතන් වහන්සේලා සේවේත සේවනය කරන්න. භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. සාරිපුත්ත මහරහතන් වහන්සේව, මොග්ගල්ලාන මහරහතන් වහන්සේව භජනය කරන්න, නැවත නැවත ඇසුරු කරන්න. පණ්ඩිතා භික්ඛු අනුග්ගාහකා බ්‍රහ්මචාරීනං. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පණ්ඩිත භික්ෂූන් වහන්සේලා. එතන පණ්ඩිත කියලා කියන්නේ කෙලෙස් ප්‍රහීන කළ, ඒ වගේම යා යුතු මග අවසන් කළ උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා අනුග්ගාහකා බ්‍රහ්මචාරීනං. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ කරන රහතන් වහන්සේලා දෙනමක්. සෙය්‍යතාපි භික්ඛවේ ජනිත්ති ඒවං සාරිපුත්තෝ. හරියට කොයි වගේද මහණෙනි,
සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට දරුවෙක් බිහි කරන අම්මා කෙනෙක් වගේ. සෙය්‍යතාපි ජාතස්ස ආපාදේතා ඒවම් මොග්ගල්ලානෝ, හරියට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ ලෝකයට බිහි කළ දරුවෙක් හදා වඩා ගන්නා කෙනෙක් වගේ. ආපාදේතා කියලා කියන්නේ ඒකයි. පෝෂණය කරන කෙනෙක් වගේ. සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේව මේ ලෝකයට දරුවෙක් බිහි කරන මව් කෙනෙක් වගේ කියලා බුදුහාමුදුරුවෝ මෙතනදී සඳහන් කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි අතිශයින් දක්ෂයි සත්වයා සෝතාපන්න ඵලයේහි පිහිටවන්න. සෝතාපන්න ඵලයේහි පිහිටවන්න ධර්මයේ දේශනා කරන්න දක්ෂතාවයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා. අපි දන්නවා සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා කියන්නේ යම් කිසි ස්ථාවරයකට, ඒ කියන්නේ නිවන සලසා ගැනීම පිණිස යම් කිසි පියවරක් ශක්තිමත් විදියට තැබුවා කියන එකයි. මුල්ම මාර්ගඵලය තමයි සෝවාන් ඵලය, නැත්නම් සෝතාපට්ටි ඵලය. සෝතාපන්න ඵලයට පත්වෙච්ච උත්තමයෙක් දුගතියක උත්පත්තියක් ලබන්නේම නැහැ. ඒක නියත වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි භව 7ක් ඇතුළතදී අනිවාර්යයෙන්ම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින් දක්ෂයි මේ සසර තුල සැරිසරන සත්වයාව සෝතාපන්න ඵලෙහි පිහිටුවන්න. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත්වීම පිණිස ධර්මයේ දේශනා කරන්න දක්ෂතාවය තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝතාපන්න ඵලෙහි පිහිටුවනකොට එතනින් පස්සේ සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරවීම පිණිස ධර්මයේ දේශනා කරන්න අතිශයින් දක්ෂයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඒකයි මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති. සෝතාපන්න ඵලයට පත්වීම සඳහා සාරිපුත්ත මහරහතන් වහන්සේ දක්ෂයි. ඒ වගේම එතනින් එහාට මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා ධර්මයේ දේශනා කරන්න මුගලන් මහරහතන් වහන්සේ දක්ෂයි. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් පෙන්නනවා භික්ෂූන් වහන්සේලා තුල පැවතුණු දක්ෂතාවය. දැන් අපේ සමාජයේ බොහෝ දෙනෙක් කියනවා එක එක භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනා සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන්. සමහරු කියනවා අර හාමුදුරුවන්ගේ බණ නම් හරි ගැඹුරුයි, මේ හාමුදුරුවන්ගේ බණ නම් හරි සරලයි. සරල විදියට ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා, ඒ වගේම ගැඹුරින් ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා ඕනෑ තරම් වැඩ ඉන්නවා. හැබැයි පින්වත්නි, සරලව ධර්ම දේශනා පවත්වන භික්ෂුන් වහන්සේලා තමයි ලෝකයාව ධර්ම මාර්ගයට යොමු කරන්නේ. අන්න ඒ කාර්යභාරය සරලව භික්ෂුන් වහන්සේලා ධර්මයේ දේශනා කරලා සකස් කළාම තමයි ගැඹුරින් ධර්මයේ දේශනා කරන භික්ෂූන් වහන්සේලාට ඒ ඇත්තන්ව ඉහළට ගෙන යන්නට පුළුවන්කම ලැබෙන්නේ. බලන්න, සාරිපුත්ත මහරහතන් වහන්සේ එක පැත්තකින් සෝතාපට්ටි ඵලයට පත්වීම පිණිස ධර්මයේ දේශනා කරන්න දක්ෂයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එතනින් පස්සේ තියෙන මාර්ගඵල අවබෝධ කරවීම පිණිස ධර්මයේ දේශනා කරන්නට දක්ෂයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තාරේන ආචික්ඛිතුන් දේසේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරිතුම් විභජිතුම් උත්තානී කාතුන්ති. මහණෙනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් ප්‍රකාශ කරන්න, දේශනා කරන්න, ඒ වගේම තබන්න, විවරණය කරන්න, බෙද බෙදා දක්වන්න, ප්‍රකට කරන්න අතිශයින් දක්ෂයි. ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරම් පාවිසි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දක්ෂතාවය, මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ දක්ෂතාවය පිළිබඳව පැහැදිලි කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් දැනගන්න කියලා භික්ෂූන් වහන්සේලාට මතක් කරලා ඉදං වත්වා, එසේ කියලා
සුගතෝ බුදුරජාණන් වහන්සේ උට්ඨායාසනා ආසනෙන් නැගිටලා විහාරම් පාවිසී විහාරයට වැඩම කළා. తత్రకෝ ආයස්මා සාරිපුත්තෝ අචිරපක්කන්තස්ස භගවතෝ භික්ඛු ආමන්තේසි. බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කරලා නොබෝ වේලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච. භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වචනයට දෙසවන් යොමු කළා. එතකොට පින්වත්නි, සච්ච විභංග සූත්‍රය එදා දේශනා කළේ බරණැස ඉසිපතන මිගදායේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ආරාධනාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මේ සච්ච විභංග සූත්‍රය දේශනා කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානී කම්මං. එවත්නි තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය ධර්මයේ නැමැති රෝදය ප්‍රවර්තනය කළා. ඒ ප්‍රවර්තනය කළ ධර්ම චක්‍රය ධර්මයේ නැමැති රෝදය අනිත් පැත්තට හරවන්න නවත්තන්න බොරුයි කියලා කියන්න ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ දෙවි කෙනෙක් හෝ මාරේක හෝ බ්‍රහ්මේක හෝ ලෝකේ වෙනයම් කෙනෙක් හෝ ඇත්තේ නැහැ. ආන්න ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරනවා දේශනා කරනවා. හොඳට මනවින් ශ්‍රවණය කරන්න. කතමේ සංචතුන්නං දුක්ඛස්සරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානී කම්මං. ඒ තමයි දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. දැන් බලන්න පින්වත්නි, දුක්ඛාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා බෙදලා පෙන්නනවා. කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද මහණෙනි මේ දුක කියලා බුදුහාමුදුරුව විග්‍රහ කළේ? දැන් චතුරාර්ය සත්‍ය පළවෙනි කාරණාවනේ දුක. දුක කියන්නේ මොකක්ද කියලා මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බෙද බෙදා පෙන්නනවා. කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද මේ දුක්ඛාර්ය සත්‍ය? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා දුක්ඛා යම්පිච්ඡන් නලභති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මොකද්ද මහණෙනි මේ දුක්ඛාර්ය සත්‍ය? ඔන්න දුක්ඛාර්ය සත්‍යයටයි කාරණා පෙන්නනවා. මොනවද? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා දුක්ඛා යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව පෙන්නනවා. ඒ ප්‍රකාශ කරපු දුක් එකින් එක මේ සත්‍ය විභංග සූත්‍රයේදී විග්‍රහ කරනවා. කතමංචාවසෝ ජාති. දැන් දුක්ඛාර්ය සත්‍ය පළවෙනි දුක මොකක්ද? ජාතිපි දුක්ඛා. දැන් පළවෙනියටම පෙන්නනවා කතමංචාවසෝ ජාති. මොකක්ද මේ ජාති කියලා කියන්නේ? යා තේසං තේසං සත්තානං තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බන්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. ඒ සත්වයෝ ඒ සත්තු කොටස්වල නිකායන්හි භවයන් වල උත්පත්තිය ලබනවා. ඒ තුලින් ස්කන්ධ ආයතන ලබා ගන්නවා. පංචස්කන්ධය ලබා ගන්නවා. මෙන්න මේ උපත තමයි, ඉපදීම තමයි ජාති කියලා කියන්නේ.
ඊළඟට කතමංචාවසෝ ජරා. ජරාවට පත් වෙනවා කියන්නේ මොකද්ද? යා තේසං සත්තානං තම්හි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා. ඒ සත්වයෝ ඒ භවවල උත්පත්තිය ලැබලා කාලයාගේ ගතවීමත් එක්ක දත් හැලිලා කෙස් සුදු වෙලා ඒ වගේම හැම රැලි වැටිලා ඉන්ද්‍රියන් දුබලභාවයටපත් වෙලා දුර්වල තත්වයටපත් වෙනවා. ආන්නයකට කියනවා ජරාව කියලා. ඊළඟට කතමංචාවසෝ මරණං. මරණය කියන්නේ මොකක්ද? යා තේසං සත්තානං තම්හා සත්තනිකායා චුතිචවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්ධානම් භේදෝ කලේබරස්ස නික්ඛේපෝ ඉදං උච්චතාවසෝ මරණ. ඒ සත්වයෝ ඒ භවවල උත්පත්තිය ලැබලා ඒ භවවලින් චුති වෙනවා, නැති වෙනවා, මරණයටපත් වෙනවා, කාලක්‍රියා කරනවා. මේ ශරීරය අත්හැරලා දාලා විඥානේ නිරුද්ධ වෙනවා. ආන්නේ ස්වභාවයට කියනවා මරණය කියලා. ඊළඟට කතමෝ චාවසෝ සෝකෝ යෝකෝ ආවසෝ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවසෝ සෝකෝ. මේ ශරීරේ වියලුණු ගතිය යම් කිසි ව්‍යසනයක් මූලික කරගෙන, උපද්‍රවයක් මූලික කරගෙන, විපතක් මූලික කරගෙන මේ ශරීරයේ ඇතිවෙන වියලෙන ස්වභාවය තමයි ශෝකය කියලා කියන්නේ. ඊළඟට කතමෝචාවසෝ පරිදේවෝ යෝකෝ ආවසෝ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චතාවසෝ පරිදේවෝ. මොකද කරන්නේ? විවිධ විපත් හමුවේදී නම් කියා හඬනවා, ගුණ කියා හඬනවා. ආන්නයකට කියනවා පරිදේවෝ කියලා. ඊළඟට කතමංචාවසෝ දුක්ඛං යංකෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං. දුක්ඛ කියලා කියන්නේ කායිකව ඇතිවෙන විවිධ දුක්ඛයන්, රෝගාබාධයන් වෙන්න පුළුවන්. ඒ වගේ දුක් ස්වභාවයන් තියෙනවා. ඒවා කායික රෝග, කායික දුක්ඛයන්. ඊළඟට කතමංචාවසෝ දෝමනස්සං. දෝමනස්සේ කියන්නේ මොකක්ද? යංකෝ ආවසෝ චේතසිකං දුක්ඛං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දෝමනස්සං. දෝමනස්ස කියලා කියන්නේ මානසිකව ඇතිවෙන දුක, මානසික පීඩනය. ඊළඟට කතමෝ චාවසෝ උපායාසෝ. උපායාසය කියන්නේ මොකද්ද? යෝකෝ ආවසෝ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චතාවසෝ උපායාසෝ. උපායාස කියලා කියන්නේ ආයාසයෙන් දුක දරා ගැනීම. සමහරක් විට කලන්තේ දාලා වැටෙනවා, පුදුම ආයාසයක්. අන්න ඒ වගේ විවිධ ව්‍යසනයන් ඉදිරියේ, විවිධ දුක්ඛයන් ඉදිරියේ අපිට හඬා වැළපෙන්න, කලන්තේ දාලා වැටෙන ගතිය, සිහිය නැති වෙන ගතිය, මේවා ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි දුක්ඛාරය සත්‍ය තුල පෙන්වන්නේ. ඊළඟට පෙන්නනවා කතමංචාවසෝ යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං. මොකද්ද මහණෙනි ඊළඟට තියෙන දුක? යමක් කැමති වෙනවා නම් ඒ කැමති දේවල් ලැබෙන්නේ නැත්නම් ආන්න ඒකත් දුකයි. මොනවද මේ ලෝකෙ මිනිස්සු කැමති? ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා uppajjati. උප්පත්තිය පිළිබඳව මිනිස්සු කැමති වෙන දේවල් තියෙනවා. අහෝ වතමයන් න ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාතියා ගච්ඡේයාති නඛෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. කෙලෙස් සහිතව ඉන්න තාක්කල් මේ ඉපදීම නවත්තන්න බෑ. ඉපදීම නවත්තන්න පුළුවන් නම් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් කෙලෙස් තියෙනකන් උපත නවත්තන්න පුළුවන්කමක් නැහැ මිනිස්සු කැමති වුණාට. ඊළඟට ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා uppajjati.
ජරාවට පත්වීම පිළිබඳව සත්වයා මෙන්න මෙහිම කැමති වෙනවා. අහෝවතමයන් න ජරා ධම්මා අස්සාම නච වතනෝ ජරාගච්ඡේයාති. මම වයසට යන්නේ නැත්තම් හොඳයි. මම වයසට යන්නේ නැත්තම් කොච්චර දෙයක්ද කියලා මිනිස්සු කැමති. වයසට නොයා තරුණ විදියට ඉන්න. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඒ කැමති දේ සිද්ධ වෙන්නේ නැහැ. වයසට නොයා කාටවත් ඉන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට ව්‍යාධි ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝවතමයන් ව්‍යාධි ධම්මා අස්සාම නචවතනෝ ව්‍යාධි ආගච්ඡේයාති. මට නම් ලෙඩ හැදෙන්න එපා කියලා මිනිස්සු ලෙඩ නොවී ඉන්න කැමැත්තෙන් ඉන්නවා. හැබැයි කැමැත්තෙන් හිටියට නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඒකෙයිම කැමති වුණාට ඒ කැමති දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දුකයි. මරණ ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝවතමයන් මරණ ධම්මාසාම නචවතනෝ මරණං ආගච්ඡීයාති. මැරෙන්නේ නැත්තම් කොච්චර දෙයක්ද කියලා නොමැරී ඉන්න ආසා කරනවා. නමුත් නඛෝපනේතං ඉච්ඡාය පත්තබ්බං මැරෙන්නේ නැතු ඉන්න පුළුවන්කමක් නැහැ. ප්‍රාර්ථනා කළාට හිතුවට ඉදම්පි යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඒ නිසා ඒක දුකක්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝවතමයන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ධම්මාස්සාම නචවතනෝ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ආගච්ඡේයාති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු උපායාස ආදී දුක් මගේ ජීවිතේට එන්නේ නැත්තම් කොච්චර දෙයක්ද කියලා මිනිස්සු කල්පනා කරනවා. හැබැයි කොච්චර කැමති වුණත් ඒවා නොලබා ජීවත් වෙන්න ඒවා ලබන්නම වෙනවා. ඒ නිසා අපි කැමති ශෝක නොකර පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේවට හවු නොවි හැමදාම සතුටු සිතින් වාසය කරන්න අපි කැමති. හැබැයි ඒ කැමති දේ වෙන්නේ නැති නිසා ඉදම්පි යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඒ නිසාම ඒ දුකයි කියලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා. කතමංචාවසෝ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ වගේම කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. සෙය්‍යතිදං රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ. මෙන්න මේ කියන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන මේ උපාදානස්කන්ධයන් නිසාම මේ අර කියපු දුක් ඔක්කොම එන්න හේතු වෙන ප්‍රධාන කාරණා ටික. කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේවා නිසා ඇති වෙන්නෙම දුක. ඊළඟට දැන් ඔන්න ඔය අවස්ථාව වෙනකම්ම පෙන්නුවේ දුක්ඛාරය සත්‍ය. දුක කියන්නේ මොකක්ද? දැන් අපිට පැහැදිලි දුක කියන්නේ මොකක්ද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඊළඟට ඒ වෙනකන් කියපු දුක් ටික එන්නේ නැත්තම් කොච්චර හොඳද කියලා හිතාගෙන ඉන්නවා. අපි කැමති දේවල් වෙන්නේ නැහැ. ඒවම වෙනවා. ඒකත් දුකක්. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකක්. ඔක තමයි දුක්ඛාරය සත්‍ය. ඊළඟට කතමංචාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මේ ඉහත සඳහන් කරපු දුකට හේතුව මොකක්ද? ඇයි අපිට මේ ජරාවට, ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණයට, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ හැම දුකකටම මුහුණ දෙන්න වෙන ප්‍රධානම හේතුව මොකක්ද? ආන්නේ තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං උච්චතාවුසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මේ ඉහත සඳහන් කරපු දුකට හේතු වෙන මොකක්වත් නෙවෙයි තණ්හාවයි. යායන් තණ්හා පෝනෝ භවිකා තණ්හාව පුනර්භවය සිද්ධ කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාමයන් පිළිබඳව තණ්හාව කාම තණ්හා. භවය පිළිබඳව සදාකාලිකව මේක ඉන්න පුළුවන් කියලා හිතනවා නම් භවයන් පිළිබඳව තෘෂ්ණාව තියෙනවා නම් භව තණ්හා. විභව තණ්හා මේ භවය විතරයි තියෙන, එතනින් එහාට භවයක් නැහැ කියලා හිතලා කටයුතු කරන එක. මෙන්න මේක තමයි දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුකට හේතුව.
ඊළඟට පෙන්නනවා කතමංචාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක නැති කිරීම කියන්නේ මොකද්ද? යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මෙන්න මේ තණ්හාව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දාලා සැනසෙන ස්වභාවය පරම සැනසුම තණ්හාව දුරු කිරීමෙන් ලබන ඒ නිර්වාණයයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා පෙන්වන්නේ. ඊළඟට කතමංචාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං. මොකද්ද මහණෙනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය කියලා කියන්නේ? ඒ කියන්නේ දුක්ඛ නැති කරන මාර්ගය කුමක්ද? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. අන්න එය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඔන්න ඔය සඳහන් කරපු සම්මා දිට්ඨිය ආදී වශයෙන් පෙන්නන මාර්ගාංග 8. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න ඔය මාර්ගාංග 8 විග්‍රහ කරනවා. කතමාචාවසෝ සම්මා දිට්ඨි. මොකද්ද මහණෙනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ? ඒ කියන්නේ යහපත් දැකීම, දෘෂ්ටිය. යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ දුක පිළිබඳව, දුකට හේතුව පිළිබඳව, දුක නැති කිරීම පිළිබඳව, දුක නැති කරන මාර්ගය පිළිබඳව ඇති කරගන්න හොඳ නිවැරදි අවබෝධයට කියනවා සම්මා දිට්ඨි කියලා. කතමෝ චාවසෝ සම්මා සංකප්පෝ. යහපත් සංකල්පනා කියන්නේ මොනවද? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වී වාසය කිරීමේ අදහස. ගිහිගෙන් ඉවත් වෙලා මේ කාමයේ පිනව මේ පංචකාමයන් පිටුපස ලුහු බඳින්න නැතුව ඒයින් ඉවත් වෙලා කටයුතු කිරීමේ සංකල්පය තමයි නෙක්ඛම්ම සංකල්ප. අව්‍යාපාද සංකප්පෝ. වෛරය නැතුව, තරහ නැතුව මෛත්‍රී සහගතව වාසය කිරීම. අවිහිංසා සංකප්පෝ. අන් අයට හානි නොකර, කරදර නොකර වාසය කිරීම. අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ. එයයි සම්මා සංකප්ප කියලා පෙන්වන්නේ. කතමාචාවසෝ සම්මා වාචා. යහපත් වචන. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවසෝ සම්මා වාචා. බොරුවෙන් වළකිනවා නම්, ඒ වගේම කේලමින් වළකිනවා නම්, පරුස වචනින් වළකිනවා නම්, අර්ථ රහිත හිස් වචන කතා කරන එකෙන් වළකිනවා නම් ආන්න ඒක තමයි සම්මා වාචා කියලා කියන්නේ. කතමෝ චාවසෝ සම්මා කම්මන්තෝ. යහපත් කර්මාන්තය, ක්‍රියාව. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවසෝ සම්මා ජීවෝ. සම්මා කම්මන්ත කියලා කියන්නේ මොකක්ද? ප්‍රාණඝාතයෙන් වැළකී, හොරකමින් වැළකී, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකී වාසය කිරීම සම්මා කම්මන්තෝ කියලා පෙන්වනවා. ඊළඟට කතමෝ චාවසෝ සම්මා ආජීවෝ. නිවැරදි ජීවිකාව. ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. අයං උච්චතාවසෝ සම්මා ආජීවෝ. විශේෂයෙන් ආර්ය ශ්‍රාවකෙක් හැටියට මිත්‍යා දෘෂ්ටික වැරදි ජීවිකාව පහාය අත්හැරලා දාලා සම්මා ජීවේන ජීවිකං කප්පේති. ජීවිතේ ගෙන යන්න ඕන නිවැරදි ජීවිකාවකින්. හරි විදියට ඕන මේ ජීවිතේ පවත්වගෙන යන්න. දැන් භික්ෂුන් වහන්සේලා අතරෙත් එදා බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත් ඒ වගේම වර්තමාන සමාජය වුණත් වැරදි ජීවිකාවකින් තමන්ගේ ගමන ගෙන යන අය ඉන්නවා. දැන් ඔය ඈත අතීතයේ ප්‍රවෘත්තියක් තමයි එක්තරා විහාරස්ථානයක් තිබුණා. මේ විහාරස්ථානයට දායකයෝ යනකොට
ගමේ ඒ පන්සලේ හාමුදුරු ලොකු කටාරමක් තියාගෙන හැලියක් තියාගෙන මේ හාමුදුරු මොකද කරන්නේ හැලියට බැහැලා හැංගෙනවා. ඉතින් දායකයෝ කුටියට එබිකම් කරනකොට හාමුදුරුවෝ නැහැ. එළියට ගිහිල්ලා ඉවර වෙලා කැපකරුවගෙන් අහනවා හාමුදුරුවෝ නැද්ද? කැපකරුවෝ දන්නවා කුටියේ වැඩ හිටියා කියලා. ඉතින් කැපකරුවෝ මොකද කරන්නේ කියනවා මේ දැන් හාමුදුරුවෝ කුටියේ හිටියානේ. දැන් අපි ගියා බැලුවා හාමුදුරුවෝ නැහැනේ කුටියේ. ඊට පස්සේ දායකයෝ ටික ආයෙත් යනකොට හාමුදුරුවෝ බොහොම ඉක්මනින් අර කටාරමින් එළියට ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එතකොට දායකයෝ මොකද කරන්නේ අනේ අපේ හාමුදුරුවනේ ඉස්සල්ලා අපි ආව හාමුදුරුවෝ වැඩ හිටියේ නැහනේ. දැන් මේ ආයුසරයක් ආව දැන් වැඩ ඉන්නවානේ හරි පුදුමයක්නේ. ඔන්න හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? එහෙම තමයි ධර්මාවබෝධය ලැබපු අය. ඒ කියන්නේ Taman ධර්මාවබෝධය ලැබුවා කියලා පෙන්නලා යමක් එකතු කරගන්න හදන එක. ඒවා මිච්ඡා ජීව. ඒවා වැරදි වැඩ. එහෙම බොරු කරන්න බෑ. නිවැරදි ක්‍රමයකට ඕන ජීවිතය ගෙන යන්න. ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ජීවම් පහය සම්මා ජීවේන ජීවිකං කප්පේති. හොඳ ක්‍රමයකට ගෙන යන්න ඕන. අන්න ඒක තමයි අයං උච්චතාවසෝ සම්මා ජීවෝ කතමෝ චාවසෝ සම්මා වායාමෝ. නිවැරදි වෑයම යහපත් වෑයම මහන්සි වීම උත්සාහය මොකද්ද? ඉදාවසෝ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති. වීරයවන්ත වෙන්න ඕන කුමකටද? උපන්නේ නැති අකුසල ධර්ම නූපදවන්න ඉපදෙන්න ඉඩ නොදී තියාගන්න උනන්දු වෙන්න ඕන වෑයම් කරන්න ඕන. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. ඉපදිලා තියෙන හටගෙන තියෙන පාප කර්ම තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්න නැති කරලා දාන්න උවමනාවෙන් කටයුතු කරන්න ඕන. අනුපන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. ඉපදුනේ නැති කුසල ධර්මයන් උපදවන්න මහන්සි ගන්න ඕන. uppannānaṁ කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. ඉපදුණු කුසලයන් පෝෂණය කරන්න, පවත්වගෙන යන්න, දියුණු කරන්න උනන්දු වෙන්න ඕන, වෑයම් කරන්න ඕන. අයං උච්චතාවුසෝ සම්මා වායාමෝ. එයයි සම්මා වෑයම. කතමාචාවුසෝ සම්මා සති. සම්මා සතිය කියන්නේ මොකද්ද? ඉදාවුසෝ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කායානුපස්සනාව වැඩිම. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වේදනානුපස්සනාව වැඩිම. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. චිත්තානුපස්සනාව වැඩිම. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ධම්මානුපස්සනාව වැඩිම. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, මේවට කියනවා සතර සතිපට්ඨානය කියලා. කායානුපස්සනා කියන්නේ මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීම. වේදනානුපස්සනාව කියලා කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා පිළිබඳව මෙනෙහි කිරීම. ඒවා යථා ස්වභාවය මෙනෙහි කිරීම. චිත්තානුපස්සනා කියලා කියන්නේ හිතේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කොට වාසය කිරීම. ධම්මානුපස්සනා කියන්නේ පංච නීවරණාදී ධර්ම පිළිබඳව සිහියෙන් කල්පනාවෙන් ඉඳීම. ආන් එකට කියනවා සම්මා සති. කතමෝ චාවුසෝ සම්මා සමාධි. අවසාන අංගය සම්මා සමාධි. ඉදාවුසෝ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. පඨමඥාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුත්ථ ධාන ආදී ධානයන්ට චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම, චිත්ත සමාධිය ප්‍රගුණ කර ගැනීම, ආන්නේ කාරණාවට තමයි සම්මා සමාධි කියලා කියන්නේ. ඉදං උච්චතාවුසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යම්. මෙන්න මේකයි මහණෙනි දුක නැති කරන මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුහාමුදුරුවෝ එදා බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කළේ.
තථාගතේනාවුසෝ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. එදා බරණැස් ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස දේශනා කළ ලෝකයාට යහපත පිණිස ධර්මයේ නැමැති රෝදය ප්‍රවර්තනය කළා. කාටවත් නැවත හරවන්න බැරි, නවත්තන්න බැරි, බොරුයි කියලා ප්‍රකාශ කරන්න බැරි. කොයි වගේ අයටද? ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට, දෙවිවරුන්ට, මාරයට, බ්‍රහ්මයට, මේ කිසිම කෙනෙකුට බොරුයි කියලා කියන්න බැරි. මෙන්න මේ චතුරාර්ය සත්‍යයි වටහා ගත යුතු වෙන්නේ. ඉදම වෝචා යස්මා සාරිපුත්තෝ අත්තමනාතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති. සාරිපුත්ත මහරහතන් වහන්සේ බරණැස් ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්නපු චතුරාර්ය සත්‍ය බෙද බෙදා දක්වපු භික්ෂූන් වහන්සේලා ඉදිරියේ බෙද බෙදා සත්‍ය පෙන්නපු සත්‍ය විභංග සූත්‍රය ශ්‍රවණය කරලා බොහෝ භික්ෂූන් වහන්සේලා සතුටු සිත් ඇති නිවනෙහි ඇලුණු භික්ෂූන් වහන්සේලා බවට පත්ුණා කියලා සඳහන් වෙනවා. ඉතින් අද දවසේදී මේ වස්සාන ධර්ම දේශනාව ඔස්සේ මේ ශ්‍රවණය කළ උතුම් ධර්ම දේශනාවේ අනුහසින් ඔබටත් අපටත් සසර දුකින් නිතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන රුක්ෂාන් ධනංජය ලියනාරච්චිගේ මහත්මයා බලාපොරොත්තු වන ආකාරයට ජූලි මාසේ 24 වන දින 7 වන උපන්දිනයේ සමරන තෙපුල් නින්නාද ලියනාරච්චිගේ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවය සැලසේවා. මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන ඉමන්‍යා උත්තරාංගී ලියනාරච්චිගේ දියණියටත් නිදුක් නිරෝගී සුවයෙන් ඒ විභාග කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා. ඒ දරුවන්ගේ අනාගත ගමන හැම අතින්ම වාග්ය සම්පන්න වේවා. ඒ වගේම පවුලට සම්බන්ධ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැම කෙනෙකුටමත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත් මේ උතුම් ධර්ම දේශනාවේ අනුහසින් දෙවියන්ගේ රැකවරණය අත්පත් වේවා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම ජන්මාන්තරගත වන්නට යෙදුණු රවීන්දානන්ද ලියනාරච්චිගේ ආදරණීය පියාණන්ටත් ආර්.කේ කරුණාරත්න පියාණන්ටත් ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් කරගනිත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුලි මාස 24 වන දින 7 වෙනි උපන්දිනය සැමරූ තෙපුල් නින්නාද ලියනාරච්චිගේ පුදනුවන්ට හා මෙවර පහේ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන ඉමඤ්ඤා උත්තරාංගී ලියනාරච්චිගේ දියණියට සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ රුක්ෂාන් ධනංජයද ලියනාරච්චිගේ මහත්මයා. එතුමන්ට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.